සුබ දවසක්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සීමිත පොදු සමාගම් වල කාලච්ඡේදයේ ලාභය හා වෙනත් ස්ථිර ආදායම හඳුනා ගැනීම සම්බන්ධයෙන් LKS 16 ප්‍රමිතියට අනුව ප්‍රශ්න පත්‍රයේ එන ගැටලු සාකච්ඡා කිරීමටයි. අපි දන්නවා සීමිත සමාගම් වල ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ට අනුව ලාභ හා වෙනත් ස්ථීර්ණ ආදායම් ප්‍රකාශනය අපි පිළියෙල කරනවා. එම ආදායම් ප්‍රකාශනයේ ප්‍රධාන කොටස් දෙකයි. පළමු කොටස ලාභ හෝ අලාභ කොටස. දෙවෙනි එක තමයි වෙනත් ස්ථීර්ණ ආදායම්. මෙම කොටස් දෙකයි කාලච්ඡේදයේ ලාභය ලාභ හෝ අලාභ කොටසින්ද වෙනත් ස්ථීර්ණ ආදායම ගැලපීම් කරාට පසු මුළු විස්තීර්ණ ආදායම වශයෙන් අපි අනාවරණය කරනවා. අපොස උසස් පෙළ විභාගයේ සඳහා ලාභ හෝ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය එකම ගිණුමක් විදිහට තමයි අපි පිළියෙල කරන්නේ. ඒ අනුව අපිට කාලච්ඡේදයේ ලාභය කොහොමද හොයාගන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම් කොහොමද අපි ඇතුළත් කරන්නේ? ඒ වගේම මුළු විස්තීර්ණ ආදායම කොහොමද අපි ගණනය කරන්නේ කියන එක අපිට ගැටලුවක් වශයෙන් අපගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයකට හැම වර්ෂයකම අපිට දකින්න පුළුවන්. අන්නේ නිසා අපි වෙනත් ස්ථීර්ණ ආදායම් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳවත් කාලච්ඡේදයේ ලාභයේ නිවැරදිව ගණනය කර ගැනීම සම්බන්ධයෙන් අපිට පළමු ප්‍රශ්න පත්‍රයේ විශේෂ කොටස් වල ඉතා සීමිත කාලයක් තුළදී අපිට ගණනය කිරීම කරන්න වෙනවා. ඒ සඳහා අපි අද දිනේ ඉතා කෙටි ක්‍රමයක් භාවිතා කරලා කෙටි ප්‍රශ්න පත්‍රයේ කොහොමද අපි එම තොරතුරු වලට එම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කියන එක පිළිබඳ ඔබගේ අවධානය යොමු කරනවා. ඒ අනුව අපි දන්නවා අපි වෙනත් ස්ථීර්ණ ආදායම් කිව්වම අපේ අපොස උසස් පෙළ විභාගයේදී අපිට වැදගත් වෙන්නේ LKS 16ට අනුව ප්‍රත්‍යාගන්න සංචිතයේ වෙනස් වීම පමණයි. වෙනත් ස්ථීර්ණ ආදායම් විදියට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත වලින් වෙනත් ආදායම් හා වියදම් ඇතුළත් කරලා අපිට ගනුදෙනු තියෙනවා. නමුත් අපි උසස් පෙළේදී අනිවාර්යයෙන්ම ප්‍රත්‍යාගන්න සංචිතයේ වෙනස් වීම පමණයි ඇතුළත් කරන්නේ. ඒ අනුව අපිට පළමු ප්‍රශ්න පත්‍රයෙන් ඒ ලැබෙන කෙටි ප්‍රශ්න සඳහා අපිට මුළු ආදායම කොහොමද ගණනය කරන්නේ? වෙනත් ස්ථීර්ණ ආදායම කියන්නේ මොකක්ද? කාලච්ඡේදයේ ලාභය අපි කොහොමද ගණනය කරගන්නේ? මුළු විස්තීර්ණ ආදායම කොහොමද ගණනය කරන්නේ? මුළු වියදම ගණනය කරන්නේ කොහොමද? ඒවා අපිට ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කළා තොරතුරු ගන්න බැහැ. ඉතා කෙටි කාලයක් අපිට තියෙන විනාඩි 2ක් වැනි කාලයක් තුළදී අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඒ නිසා ඔබගේ අවධානය යොමු කරනවා ඉතා සරල සමීකරණ කීපයකින් අපිට ඒ උත්තර ගණනය කරන්න. යනවා අපි පළවෙනි මුළු ආදායම කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මුළු ආදායම විදිහට අපිට මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. මුළු ආදායම සමානයි අය භාරය එහෙම නැත්නම් අපි කියන්නේ විකුණුම්. ඒකට එකතු කරනවා වෙනත් ආදායම් අපේ දලලාභයේ වට පස්සේ ඇතුළත් කරන වෙනත් ආදායම් ටික ඇතුළත් කරනවා. ඒකට අපි ඒ අවුරුද්දේ වර්ෂය තුල ප්‍රත්‍යාගන්න සංචිතයේ වැඩිවීම. අපි වර්ෂය තුල දීපල පිරියත් උපකරණයක් ප්‍රත්‍යාගන්නය කළා. අපි ළඟ ප්‍රත්‍යාගන්න සංචිතයේ වැඩිවීමක් වෙලා තියෙනවා නම් ඒක එකතු කරනවා. එතකොට මුළු ආදායම සමානයි අය භාරයෙන් නැත්නම් විකුණුම් එකතු කිරීම වෙනත් ආදායම් ධන වර්ෂය තුල ප්‍රත්‍යාගන්න සංචිතයේ වැඩිවීම. ඊළඟට අපි අවධානය යොමු කරමු වෙනත් ස්ථීර්ණ ආදායම් කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒක අපි ගණනය කරගන්නේ කාලච්ඡේදයේ ප්‍රත්‍යාගන්න සංචිතයේ වැඩිවීම. එකකින් අපි අඩු කරනවා පෙර වර්ෂවල ප්‍රත්‍යාගන්නේ නිසා ප්‍රත්‍යාගන්න සංචිතයේ බලපෑම. ඒක අපි වෙනත් ස්ථීර්ණ ආදායම් විදිහට සලකනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු අපි දන්න කාරණයක් විදිහට කාලච්ඡේදයේ ලාභය කොහොමද ගණනය කරන්නේ. ඉතා සරලව ගත්තොත් කාලච්ඡේදයේ ලාභය අපි හොයන්න විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා දල ලාභය ගන්නවා.
අන්නේ දල ලාභයට වෙනත් ආදායම් තියෙනවා එකතු වෙනවා. අපේ ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය මම මේ කියන්නේ. ඊළඟට අපි එකෙන් අඩු කරනවා මෙහෙයුම් වියදම් ධන ප්‍රවර්තන වර්ෂයට අදාළ ප්‍රත්‍යා ගන්න ලාභය. අපි මේ අවුරුද්දේ ප්‍රත්‍යා ගන්න ලාභයක් ආවොත් ලාභ ගිණුමින් ප්‍රථම වතාවට ලාභයක් ආවොත් අපි ඒක වියදමක් වශයෙන් එකතු කරන්න ඕනේ. ඒ නිසා ප්‍රවර්තන වර්ෂයට අදාළ ප්‍රත්‍යා ගන්න ලාභය අපි එකතු කරනවා. ඒ වගේම අපි පෙර වර්ෂවල කපා හැර ප්‍රත්‍යා ගන්න ලාභයක් තියෙනවා නම් මේ වර්ෂයේ ප්‍රත්‍යා ගන්න ලාභයක් ආවොත් පෙර වර්ෂයේ කපාහල ප්‍රමාණය මේ වර්ෂයේ ලාභයට අපි එකතු කරන්න ඕනේ. ඒ නිසා අපි එකතු කරලා තියෙනවා පෙර වර්ෂවල කපාහල ප්‍රත්‍යා ගන්න ලාභය සඳහා ප්‍රවර්තන වර්ෂයට ගැලපීම. ඊට පස්සේ අපි ආදායම් බදු වර්ෂ අපි ගණනය කරගත්ත ලාභයෙන් අඩු කරනවා. ආදායම් බදු වලට යටත් සමාගමක් නම්. ඒකට අපිට උත්තරේ එනවා කාලච්ඡේදයේ ලාභය. ඒකට අපිට සමීකරණින් ඔක මතක තියාගත්තාම ඉතා පහසුයි. ඊළඟට අපි හතරවෙනි එක අවධානය යොමු කරමු මුළු විස්තීර්ණ ආදායම. ඒකට මුළු විස්තීර්ණ ආදායම සමානයි කාලච්ඡේදයේ ලාභය එකතු කරනවා වෙනත් විස්තීර්ණ ආදායම්. මේවාට ප්‍රමිතාංක එකෙන් නිර්වචන දීලා තියෙනවා. නමුත් අපි සමීකරණයක් විදිහට ගත්තොත් මුළු විස්තීර්ණ ආදායම ගණනය කරගන්නේ කාලච්ඡේදයේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් එකතු කරලා. ඊළඟට අපි ගත්තොත් මුළු වියදම කියන්නේ මොකක්ද? ආදායම් ප්‍රකාශය. විකුණුම් පිරිවැය. කියන්නේ වික්ක භාණ්ඩ වලට ගිය වියදම. වර්ෂයේ මෙහෙයුම් වියදම් අපි එකට එකතු කරනවා. ඊළඟට අපි වර්ෂයේ ප්‍රත්‍යා ගන්න සංචිතයේ අඩුවීම අපි එකතු කරනවා. එයින් පස්සේ අපිට එනවා මුළු වියදම. එතකොට දැන් අපි කරුණු පහක් සාකච්ඡා කරා. මුළු ආදායම, වෙනත් විස්තීර්ණ ආදායම්, කාලච්ඡේදයේ ලාභය ගණනය කරන හැටි, මුළු විස්තීර්ණ ආදායම ගණනය කරන හැටි, මුළු වියදම. ඔය සියල්ලම අපිට ආදායම් ප්‍රකාශයකින් ගන්න. උත්තරයක් වශයෙන් ගන්න හැකියාව තිබුණා. අපිට ආදායම් ප්‍රකාශනයක් පිළියෙල කළා ඒ දත් ඇතුළත් කරලා පිළිතුරු හොයාගන්න වැඩි කාලයක් යන නිසා අපි මේ කෙටි ක්‍රමය අපේ මතකේ තියාගත්තොත් අපිට ඉතා කෙටි කාලයකින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. දැන් අපි අවධානය යොමු කරමු පහුගිය ආසන්න වර්ෂ කිහිපයක මේ හා සම්බන්ධ ගැටලු. මම පළමුව අවධානය යොමු කරනවා 2019 විභාග ප්‍රශ්න පත්‍රයේ 23 24 ප්‍රශ්න සඳහා ආපු කොටසට. විස්තරයේ තීරුවේ බලන්න පිරිවැටුම 950. ඒ වගේම දල ලාභය අපිට දීලා තියෙනවා 450. දල ලාභය 450ක් දීලා තියෙනවා. ඒ වගේම අපිට පරිපාලන හා බෙදා හැරීමේ වියදම් 250ක් දීලා තියෙනවා. ඉඩම් ප්‍රත්‍යා ගන්න අතිරික්තය 150යි. මෝටරට ප්‍රත්‍යා ගන්න අතිරික්තය 75යි. වර්ෂය තුලදී ඉඩම් ප්‍රථම වරට මෝටරට දෙවන වරට ප්‍රත්‍යා ගන්නය කරන ලදී. 2017යි 3.31 ප්‍රථම වරට මෝටරට ප්‍රත්‍යා ගන්නය කිරීම තුළින් 35000ක හිගයක් ඇතිවිය. මේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම හිමිකම් මගින් මූලනය කර ඇති අතර ආදායම් බදු වලින් නිදහස්ය. දැන් බලන්න අපෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපේ 23 වෙනි ප්‍රශ්نين අහලා තියෙනවා 2019 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා සමාගම විසින් හඳුනාගත් මුළු ආදායම සහ මුළු වියදම. ඒකට දැන් ඔබට මුළු ආදායම ගණනය කරගන්න ඉතා පහසුයි. ඒ කොහොමද මුළු ආදායම ගණනය කරගන්නේ? ඔබට හැකියාව තියෙනවා අර සමීකරණ වලට යන්න. ඒ අනුව බලන්න මුළු ආදායම. මුළු ආදායම කියන්නේ අපේ පිරිවැටුම 950යි. ඒ වගේම අපේ ඉඩම් ප්‍රත්‍යා ගන්න අතිරික්තයක් තියෙනවා. මෝටරට ප්‍රත්‍යා ගන්න අතිරික්තයක් තියෙනවා. ඒ දෙක එකතු කරපුවම අපිට 225ක් එනවා. ඒ අනුව අපේ මුළු ආදායම 1175යි. ඊළඟට අපි ඊළඟ තීරුවෙන් අහන මුළු වියදම කොහොමද ගණනය කරන්නේ? ඒතර මුළු වියදම කියන්නේ බලන්න අපේ විකුණුම් ආදායමෙන් දල ලාභයේ 450 වුණොත් අපි අනිවාර්යයෙන්ම දන්නවා
විකුණුම් වලින් නැත්නම් පිළිවෙතුමින් දරලාභය අතර වෙනස තමයි විකුණුම් පිළිවැය. ඒතර විකුණුම් පිළිවැය අපිට 500ක් තියෙනවා. ඒ වගේම ඒකෙන් අපි පරිපාලන වියදම් තියෙනවා 250. ඒ දෙක එකතු කරපුවාම මුළු වියදම අපිට 750යි. එහෙනම් පිළිතුර වෙන්නේ 1175යි 750යි. දැන් අපි යමු 24 වෙනි ප්‍රශ්නයට. එකෙන් අහලා තියෙන්නේ වර්ෂයේ ලාභය සහ වෙනත් ආදායම්. එහෙනම් අපිට බලන්න වර්ෂයේ ලාභය කොහොමද හොයන්නේ අපි? වර්ෂයේ ලාභය ගණනය කරනකොට අපිට දීලා තියෙනවා දල ලාභය 450. ඒ දල ලාභයෙන් අපි මොකද කරන්නේ? 250 පරිපාලන වියදම් අඩු කරනවා. අඩු කරලා අපි බලන්න ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභයක් අපිට තියෙනවා. මෝටර ප්‍රත්‍යාගණන තුලින් 35000ක හිගයක් ඇති වුණාලු. එතකොට මේ හිගය අපි මේ අවුරුද්දේ වියදමක් විදිහට ගන්නවා. ඒ අනුව බලන්න අපි ඒ හිගය මේ අවුරුද්දේ ලාභයෙන් අපි නැවත මේ අවුරුද්දේ ලාභයට එකතු කරන්න ඕන. ඒ අනුව අපේ 450න් 250ක් අඩු කරපුවාම 200යි. 200ට ආපහු ගිය අවුරුද්දේ ලාභය මේ අවුරුද්දේ ලාභයට එකතු කරපුවාම 35ක් 235 වෙනවා. ඊළඟට අපෙන් ආන්නේ වෙනත් ස්ථීරණ ආදායම. ඒතර වෙනත් ස්ථීරණ ආදායම කියන්නේ අපි මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්න තුලින් ඉඩම් සහ මෝටර දෙකම ප්‍රත්‍යාගන්නය කිරීම තුලින් 225ක් ලබනවා. එයින් ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගන්න අලාභය අපි ලාභ ගිණුමට මාරු කරන්න ප්‍රත්‍යාගන්න අතිරික්තයේ අඩු කිරීමක් කරා 35ක්. ඒ අනුව 225න් 35ක් අඩු කරපුවාම 190ක් බවට පත් වෙනවා. දැන් අපි අවධානය යොමු කරමු 2018 ප්‍රශ්නෙට. බලන්න 2018 ප්‍රශ්නෙන් අපිට කියනවා පහත තොරතුරු සීමිත අජිත් පොදු සමාගමේ 18/3/31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වලින් උපුටා ගන්නා ලදී. විස්තරය. පිරිවැටුම ලක්ෂ 8යි. විකුණුම් පිරිවැය ලක්ෂ 3යි. පරිපාලන වියදම් 80000යි. ප්‍රත්‍යාගණනය මත අතිරික්තය හෝ හිගය. ඉඩම් 60000ක අතිරික්තයක් තියෙනවා. යන්ත්‍ර ලක්ෂයක අතිරික්තයක් තියෙනවා. කාර්යාල උපකරණ 75000ක හිගයක් ඇතිලා. ඊළඟ බලන්න සියලුම දේපල පිළියෙත සහ උපකරණ 18/3/31 දින ප්‍රත්‍යාගණනය කරන ලදී. මේ අවුරුද්දේ අවසානයේ ප්‍රත්‍යාගණනය කළ 18. ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කළ අතර. ඒකට ඉඩම් ප්‍රත්‍යාගණනෙන් 60000ක මේ අවුරුද්දේ ලාභයක් තියෙනවා. යන්ත්‍ර සහ කාර්යාල උපකරණ දෙවන වතාවට ප්‍රත්‍යාගණනය කළා තියෙනවා. ඒ කියන්නේ මීට පෙර වර්ෂයක ප්‍රත්‍යාගණනය කරපු දේපල දෙකක්. යන්ත්‍ර සහ කාර්යාල උපකරණ 16/3/31 ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කිරීම. ඔන්න 16 අවුරුද්දේ ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනයෙන් 30000ක හිගයක් තියෙනවා. එතකොට දැන් මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන අතිරික්තයක් තියෙන නිසා කලින් අවුරුද්දේ හිගේ අපිට මේ අවුරුද්දේ ලාභයට නැවත එකතු කරන්න වෙනවා. ඊළඟට 40000ක අතිරික්තයක් ඇතිවිය. මොනවද? කාර්යාල උපකරණ. එතකොට මේ අවුරුද්දේ කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන්න හිගයක් තියෙන්නේ. එතකොට හිගේ 75000යි. එතකොට පෙර වර්ෂයේ 40000ක අතිරික්තයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ලාභයට අපිට ගලපන්න වෙන්නේ 35000ක ප්‍රමාණයක් පමණයි. එතකොට සමාගමේ සියලුම වත්කම් හිමිකම් මගින් මූලනය කර ඇති අතර සමාගමේ ආදායම් බදුවට යටත් නොවේ. දැන් අපි බලමු මොනවද අපෙන් අහලා තියෙන්නේ. මුළු ආදායම අහලා තියෙනවා 18 වෙනි ප්‍රශ්නේ. ඒ වගේම මුළු විස්තීර්ණ ආදායම අහලා තියෙනවා. අපි බලමු මුළු ආදායම කියන්නේ මොකක්ද? ඒතර මුළු ආදායම අපි අර සමීකරණයට ගත්තත් මුළු ආදායම අපි ගණනය කරගන්නේ විකුණුම් අපිට තියෙනවා ලක්ෂ 8ක්. ඒ වගේම 1,60,000ක අපිට තියෙනවා ප්‍රත්‍යාගණන අතිරික්තයේ වැඩිවීම. එතකොට මේ දෙක එකතු කරපුවාම අපිට 9,60,000ක් මුළු ආදායම් පෙන්වනවා. ඊළඟට අපි ඊළඟ කොටසෙන් අහන්නේ මුළු විස්තීර්ණ ආදායම. ඒතර මුළු විස්තීර්ණ ආදායම අපි ගණනය කරගන්න නම් අපි කාලච්ඡේදයේ ලාභය
හොයා ගන්නවා. ඉස්සල්ලාම අපි පළමු පියවරේදී කාලච්ඡේදයේ ලාභය ගමු බලන්න කොහොමද? එතකොට අපේ දල ලාභය ලක්ෂ 5යි. ඒකෙන් අපි 80000ක් පරිපාලන හා බෙදා හැරීම් වියදම් අඩු කරනවා. අඩු කරලා අපි අර මේ අවුරුද්දේ අපි අලාභ වෙච්ච ප්‍රත්‍යාගන්නයෙන් අලාභ වෙච්ච කොටස නැවත අපි එකතු කරන්න ඕනේ. 35000ක් අපිට එකතු වෙනවා. ඒ වගේම 30000ක් තියෙනවා ප්‍රත්‍යාගන්න අතිරික්තය මුස්තන ආදායමට එකතු කරන්න. ඒ අනුව අපිට උත්තරේ එනවා 415000ක දල ලාභයක්. ඒකට අපි වෙනත් ස්ථීර්ණ ආදායම වශයෙන් වර්ෂයේ ප්‍රත්‍යාගන්න අතිරික්තයේ 160000න් 30000ක් 40000ක් අපි මෙම වර්ෂයට ගලපපු නිසා එතන අපිට එනවා 90000ක්. එතකොට අපිට 415000ක කාලච්ඡේදයේ ලාභයට අනිවාර්යයෙන්ම වෙනත් ස්ථීර්ණ ආදායම 90000 එකතු කරපුවාම අපිට 505000ක් එනවා. ඒතර මුළු විස්තීර්ණ ආදායම 505000යි. ඊළඟට කාලච්ඡේදයේ ලාභය අපෙන් ඊළඟට අහන්නේ. එහෙනම් කාලච්ඡේදයේ ලාභය අපි හොයන්නේ කොහොමද? කාලච්ඡේදයේ ලාභය ගන්නකොට අපි 420000ක් තියෙනවා. ඒ 420000 ආවි කොහොමද? දල ලාභයේ ලක්ෂ 5න් 80000ක බෙදා හැරීම් වියදම් අඩු වුණාට පසු. ඊළඟට අපි 35000ක් අඩු කරනවා මෙම වර්ෂයේ ප්‍රත්‍යාගන්න අලාභය. ඒ වගේම ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගන්න කපාහරු ප්‍රත්‍යාගන්නේ මේ අවුරුද්දේ අතිරික්තයක් තියෙන නිසා 30000ක් ලාභයට එකතු කරනවා. එතකොට 420000න් 35000ක් අඩු කරලා 30ක් එකතු කරපුවාම කාලච්ඡේදයේ ලාභය අපිට එනවා 415000ක්. ඊළඟට අපෙන් අහන්නේ 19 වෙනි ප්‍රශ්නේ ඊළඟ කොටස වෙනත් ස්ථීර්ණ ආදායම. එතකොට 160000ක් අපි වෙනත් ස්ථීර්ණ ආදායම වශයෙන් වර්ෂයේ ප්‍රත්‍යාගන්න අතිරික්තයේ වැඩිවීම තියෙනවා. ඒකෙන් අපි මේ වර්ෂයේ ලාභයෙන් කපා හැරින්න මාරු කරා 30000කුත් සහ 40000කුත් ප්‍රත්‍යාගන්න සංචිතයේ අඩුවීමක් වුණා. ඒ අනුව අපි වෙනත් ස්ථීර්ණ ආදායම 90000යි. එතකොට කාලච්ඡේදයේ ලාභය 415000යි. ඒ වගේම වෙනත් ස්ථීර්ණ ආදායම 90000ක් වෙනවා පිළිතුර. දැන් අපි අවධානය යොමු කරමු 2016 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ කෙරෙහි. ඒකේ අපිට කියලා තියෙන කාරණා ගත්තොත් අපිට තියෙනවා විකුණුම් 1200ක්. විකුණුම් පිරිවැය 600ක්. මෙහෙයුම් වියදම් 300ක්. ඊළඟට මෝටර රථ විකිණීම මත ලාභය 80ක්. ඊළඟට අපිට කියනවා සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවූ අතුරු ලාභාංශ 100ක්. ප්‍රත්‍යාගණන හිගය කාර්යාල උපකරණ 120ක්. ප්‍රත්‍යාගන්න අතිරික්තය ගොඩනැගිලි 180ක්. 2015 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කාර්යාල උපකරණ ප්‍රත්‍යාගණනය මත 90000ක අතිරික්තයක් හඳුනාගෙන තිබුණි. 2016 3.31 දිනෙන් අවසන් වර්ෂය තුලදී ඉඩම ප්‍රථම වතාවට ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නය කර ඇත. අපෙන් අහන්නේ 18 වන ප්‍රශ්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති වලට අනුව 16.3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා හඳුනා ගන්නා ලද මුළු ආදායම සහ මුළු වියදම කොපමණද? එතකොට අපිට උත්තර පහක් තියෙනවා. ඒ උත්තර පහෙන් අපිට නිවැරදි උත්තරය තමයි ගණනය කරගන්න වෙන්නේ. එතකොට බලන්න අපේ ඉස්සල්ලාම අහන්නේ මුළු ආදායම. එතකොට මුළු ආදායම කොහොමද අපි ගණනය කරේ? 1200යි විකුණුම්. ඊළඟට අපි ළඟ තියෙන මෝටර රථ විකිණීම මත ලාභය වෙනත් ආදායම. ඒක අපි එකතු කරනවා. ඊළඟ වර්ෂයේ ප්‍රත්‍යාගන්න අතිරික්තයේ වැඩිවීම ගොඩනැගිලි. ප්‍රත්‍යාගන්න අතිරික්තයේ ගොඩනැගිලි 180යි. ඒ අනුව අපිට මුළු ආදායම පෙන්නනවා 1460ක්. ඒකට උත්තරේ 1460යි මුළු ආදායම. දැන් අපි කතා කරමු මුළු වියදම. මුළු වියදම වශයෙන් ගන්න අපි ළඟ තියෙන මුළු වියදම හොයන සූත්‍රය බලන්න විකුණුම් පිරිවැය.
ධන මෙහෙයුම් වියදම් ධන ප්‍රත්‍යාගන්න සංචිතයේ අඩුවීම. ඒ අනුව අපි බලන්න මුළු වියදම ගත්තොත් විකුණුම් පිරිවැය 600යි. අපි ළඟ තියෙන 300ක් තියෙනවා මෙහෙයුම් වියදම්. ඊළඟට අපේ 20ක් තියෙනවා 120ක් තියෙනවා ප්‍රත්‍යාගන්න අතිරික්තේ හිගය. ප්‍රත්‍යාගන්න හිගය කාර්යාල උපකරණ. ඒතකොට ඒ තුනම එකතු කරපුවාම 600 ධන 300 ධන 120 1020යි. ඒතකොට ඒකේ පිළිතුර 1020යි. ඒතකොට මුළු ආදායම 1460යි මුළු වියදම 1020යි. අපි දැන් අවධානය යොමු කරමු 19 වෙනි ප්‍රශ්නෙට. 19 වෙනි ප්‍රශ්නෙන් අපිට තියෙන්නේ අහන්නේ ලාභය කීයද වෙනත් ස්ථීර්ණ ආදායම කීයද කියන එක. ඒතකොට ලාභය හොයාගන්නේ අපි බලන්න කොහොමද ලාභේ කාලච්ඡේදය හොයන්නේ? දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා එතකොට මේ යොම් වියදම් අඩු කරලා අර ප්‍රත්‍යාගන්න අතිරික්තේ අඩුවීමක් වෙලා තියෙනවා නම් ඒක අපි එකතු කරන්න ඕනේ මේ යොම් වියදමට. ප්‍රාර්ථන වර්ෂයට අදාළ ප්‍රත්‍යාගන්න අලාභය. දැන් අපි බලමු අවධානය යොමු කරලා වර්ෂේ අපිට තියෙනවා විකුණුම් 1200 විකුණුම් පිරිවැය 600ක් අඩු කරාට පස්සේ තව ඉතුරු වෙනවා 600ක්. ඒකට අපිට මෝටරත් විකිණීමේ ලාභය 80ක් එකතු වෙනවා. ඒ එකතු වෙච්ච 80න් අපි මෙහෙයුම් වියදම් 300 අඩු කරනවා. ඒ වගේම අපි ප්‍රත්‍යාගන්න හිගය අපිට 30ක් තියෙනවා. ඒ ප්‍රත්‍යාගන්න 30 අපි එකතු කරනවා. මොකද හේතුව කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන්නේ මත ගිය අවුරුද්දේ 90ක් අපිට අතිරික්තයක් තියෙනවා. මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්න හිගය 120යි. එහෙනම් හිගය වැඩි කලින් 90ක අතිරික්තයක් තියෙනවා. එතකොට අපිට 30ක් මේ අවුරුද්දේ ලාභයෙන් අඩු කරන්න වෙනවා. ඒ නිසා අපි අපේ ලාභය තීරණය වෙන්නේ 600ට 80ක් එකතු වෙනවා. ඒ වගේම 300කුයි 30කුයි අඩු වෙනවා. ඒ කියන්නේ 330ක් අඩු වෙනවා. එතකොට අපේ උත්තරේ එනවා 350ක් ලාභය. ඒ වගේම වෙනත් ස්ථීර්ණ ආදායම්. වෙනත් ස්ථීර්ණ ආදායම අපි ගණනය කරන හැටි බලමු. වෙනත් ස්ථීර්ණ ආදායම කාලච්ඡේදයේ ප්‍රත්‍යාගන්න සංචිතයේ වැඩිවීම පෙර වර්ෂවල ප්‍රත්‍යාගන්න සංචිතයේ බලපෑම. දැන් අපිට ඉතා ලේසියි එතකොට. ඒක අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට අපිට ඒක ගණනය කරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඒ කොහොමද? 180ක් තියෙනවා වෙනත් ස්ථීර්ණ ආදායම් වලට අපි ප්‍රත්‍යාගන්න සංචිතයේ වැඩිවීම. ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න අතිරික්තය 180යි. ඒ වගේම මේ අවුරුද්දේ අපි ප්‍රත්‍යාගන්න අතිරික්තේ කපා හැරිය 90ක් අපි ප්‍රයෝජනට ගත්තා. එතකොට මදි නිසා අපි 30ක් වර්ෂයේ ලාභයට මාරු කරා. එතකොට අපි 90 අඩු කරනවා. එතකොට 180න් 90ක් අඩු කරපුවාම උත්තරේ 90යි. එතකොට බලන්න වෙනත් ස්ථීර්ණ ආදායම 90යි. එතකොට පළවෙනි ප්‍රශ්නේ 350යි පළවෙනි පිළිතුරට දෙවෙනි එකේ 90ක් එනවා. දැන් බලන්න අපි අපෙන් අහනවා 20 වෙනි ප්‍රශ්නේ. මුළු විස්තීර්ණ ආදායම. එතකොට මුළු විස්තීර්ණ ආදායම කියන්නේ අපි නැවතත් කතා කරොත් කාලච්ඡේදයේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් එකතු කරනවා. එතකොට කාලච්ඡේදයේ ලාභය අපි ඉස්සෙල්ලා ගණනය කරා. ඒකට 350ක් ආවා. වෙනත් විස්තීර්ණ ආදායම 90ක් ආවා. එතකොට 350යි 90යි 440ක් වෙනවා. ඊළඟට බලන්න රඳවාගත් ඉපෙයින්. රඳවාගත් ඉපෙයින් කියන්නේ අපි වර්ෂයේ ලාභයෙන් ව්‍යාපාරයේ සමාගමේ රඳවාගෙන තියෙන ප්‍රමාණය. ඒක අපි කොහොමද හොයන්නේ? අපේ කාලච්ඡේදයේ ලාභය බලන්න 350ක් තියෙනවා. කාලච්ඡේදයේ ලාභය 350යි. ඒකෙන් බලන්න අපේ ගානේ දීලා තියෙනවා සාමාන්‍ය කොටස් කරුවන්ට ගෙවූ අතුරු ලාභාංශ කියලා. ඒ කියන්නේ දැනටමත් අපි ලාභයෙන් රුපියල් දහස් වලින් 100ක් අපි ලාභාංශ වශයෙන් ගෙවලා තියෙනවා. එහෙනම් අවුරුද්දේ ලාභය 350න් අපි දැනටමත් කොටස් කරුවන් අතර බෙදා හැරලා තියෙනවා 100ක්. ඒකට අපි දැනට ඉතිරි කරගෙන තියෙන්නේ 250යි. ඒතකොට පිළිතුර වෙන්නේ 440 සහ 250 කියන උත්තරය. දැන් අපි අවධානය යොමු කරනවා
අපේ අවසාන ප්‍රශ්නෙට 2015 උසස් පෙළ 19 වෙනි හා 20 කියන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒකෙත් අපෙන් අහලා තියෙන්නේ මුළු ආදායම කීයද කියන එක. බලන්න ප්‍රශ්නේ හොඳින් කියවන්න. 15යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා සීමිත අමල් පොදු සමාගමට අදාළ පහත තොරතුරු ප්‍රශ්නාංක 19 සහ 20 පිළිතුරු සැපයීමට භාවිතා කරන්න. බලන්න විකුණුම් අයභාරය 1000යි. මෝටර රථ ප්‍රත්‍යාගණනය මත අතිරික්තය 200යි. සැපයුම් කරුගෙන් ලද වෙළඳ වට්ටම 100යි. ගොඩනැගිල්ලක් විකිණීම මත ලාභය 300යි. මුළු වියදම 500යි. 14යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මෝටර රථ ප්‍රත්‍යාගණනය මත රුපියල් 1,50,000ක හිගයක් ඇති වූ අතර සමාගමය වියදමක් ලෙස හඳුනාගෙන ඇත. අපෙන් අහන්නේ 19 වෙනි ප්‍රශ්නෙන් 2015යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා සමාගම හඳුනාගත් මුළු ආදායම සහ වෙනත් ස්ථීර්ණ ආදායම කොපමණද කියන එක. දැන් අපිට කලින් මතකයි මුළු ආදායම. ඔබ දැන් මතක තියාගන්න මෙතන ඔබ අමාරුවේ දාන්න පොඩි ගැටලුවක් දීලා තියෙනවා සැපයුම් කරුවන්ගෙන් ලද වෙළඳ වට්ටම් කියලා 100ක්. ඒක නොමග යවන්නයි අපිට දීලා තියෙන තොරතුරු. අපි දන්නවා වෙළඳ වට්ටම් කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේදී ගිණුම් ක්‍රියාවලියට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට අපි ඒක මූලික පොත්වල සාකච්ඡා කරලා තියෙන දෙයක්. එහෙනම් වෙළඳ වට්ටම අපි සැලකිල්ලට භාජනීය විය යුතු දෙයක් නෙවෙයි. ඒක ආදායමක් විදිහට ගන්න බෑ. ඒක ලද වට්ටම් වුණා නම් අපි ආදායමක් විදිහට එකතු කරන්න පුළුවන්. එතකොට විකුණුම් අයභාරය 1000යි. ඊළඟට අපි තියෙනවා ගොඩනැගිල්ල විකුණුම් මත ලාභය 300ක්. ඒකත් එකතු වෙනවා මුළු ආදායම. ඊළඟට අපිට 200ක් තියෙනවා ප්‍රත්‍යාගන්න අතිරික්තය. අන්න එතකොට අපිට උත්තරේ එනවා මුළු ආදායම එනවා 1000යි 300යි 200යි 1500යි. ඒක තමයි අපේ මුළු ආදායම. ඊළඟට වෙනත් ස්ථීර්ණ ආදායම. වෙනත් ස්ථීර්ණ ආදායම කියලා කියන්නේ අපි දන්නවා ප්‍රත්‍යාගන්න අතිරික්තය මෝටර රථ ප්‍රත්‍යාගන්න අතිරික්තය 200ක් තියෙනවා. ඒ 200 අපි අනිවාර්යයෙන්ම ප්‍රත්‍යාගන්න අතිරික්තයෙන් අපි 150ක් මෝටර රථ බලන්න මෝටර රථ ප්‍රත්‍යාගන්න නිසා 150ක හිගයක් වෙලා තියෙනවා 14 අවුරුද්දේ. එහෙනම් අපි ඒ 14 අවුරුද්දේ හිගේ 150 මේ ලාභයෙන් කපා හරින්න ඕනේ. 200ක් මේ අවුරුද්දේ ලාභයක් ආවා අතිරික්තයක් ආවා. නමුත් පෙර වර්ෂයේ ප්‍රත්‍යාගන්න අලාභයක් ඇතිවෙච්ච නිසා අපි මේ 200න් 150ක් අයින් කරපුවාම ඉතුරු වෙන්නේ 50යි. එතකොට වෙනත් ස්ථීර්ණ ආදායම 200 රින 150 උත්තරේ 50යි. ඊළඟට අපෙන් අහන්නේ මුළු විස්තීර්ණ ආදායම. එතකොට මුළු විස්තීර්ණ ආදායම කියන්නේ අපි කලිනුත් කිව්ව විදිහට අපේ කාලච්ඡේදයේ ලාභයට වෙනත් ස්ථීර්ණ ආදායම් එකතු වෙන්න ඕන. එතකොට දැන් බලන්න කාලච්ඡේදයේ ලාභය කොහොමද හොයන්නේ? අපේ විකුණුම් තියෙනවා 1000ක්. ඒ වගේම අපි ළඟ තියෙනවා විකුණුම් මුළු වියදම තියෙනවා 500ක්. එතකොට 500 අපි අඩු කරනවා. 1000න් 500ක් අඩු කරනවා. ඒක ඉතුරු වෙන්නේ 500යි. ඊළඟට ගොඩනැගිල්ල විකිණීම මත ලාභයක වෙනත් ආදායමක්. ඒක එකතු වෙනවා. එතකොට 300යි. එතකොට 500යි 300යි 850යි. ඊළඟට අපිට තියෙනවා 150ක් අර ගිය වර්ෂයේ ප්‍රත්‍යාගන්න ලාභයෙන් කපාර ප්‍රමාණය මේ වර්ෂයේ ලාභයට එකතු වෙච්ච නිසා එතකොට අපිට එතනින් 150ක් අපිට එකතු වෙනවා. එතකොට 150ක් එකතු වෙලා අපිට වෙනත් ස්ථීර්ණ ආදායම 50ත් එකට ඇතුළත් වුණාට පස්සේ උත්තරේ එනවා මුළු ස්ථීර්ණ ආදායම 1000ක්. ඒකට කාලච්ඡේදයේ ලාභය අපිට එනවා 1000 රින 500 ධන 300 ධන 150 එතන 950යි. අර වෙනත් ස්ථීර්ණ ආදායම් 50යි මුළු ස්ථීර්ණ ආදායම 1000ක් වෙනවා. ඊළඟට අපි අහන රඳවාගත් ලාභය. දැන් රඳවාගත් ලාභය කියන්නේ කාලච්ඡේදයේ ලාභය. ඒතර කාලච්ඡේදයේ ලාභය අපිට ගණනය කරගත්තේ කොහොමද? විකුණුම් අපේ 1000යි
අපේ වියදම 500ක් තියෙන එක අඩු කරනවා. ඒ වගේම 300ක් තියෙනවා අපි ළඟ ගොඩනැගිල්ල විකිණීම මත ලාභයක එකතු කරනවා. ඊළඟට අපි අර පෙර වර්ෂයේ ප්‍රත්‍යා ගන්න අලාභය අපිට මේ වර්ෂයේ ලාභයට එකතු කරවිච්ච 150ක් අපිට ආදායමක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒ අනුව රඳවාගත් ලාභය 950 වෙනවා. දැන් අපි අවධාරණය කරේ විභාග ප්‍රශ්න පත්‍ර කීපයක් කරන් ඔබට ඉතා කෙටි කාලයක් තුළදී මේවට පිළිතුරු හොයාගන්න ක්‍රමයක්. ඒ නිසා මම නැවතත් අවධාරණය කරනවා අපි අර ඉස්සෙල්ලා ගොඩනගපු සම්බන්ධතා මුළු ආදායම හොයාගන්නේ කොහොමද? මුළු විස්තීර්ණ ආදායම කොහොමද? මුළු වියදම කොහොමද? වෙනත් විස්තීර්ණ ආදායම කොහොමද කියන එක පිළිබඳව අපි දීලා තියෙන සමීකරණ කෙරෙහි ඔබගේ අවධානය යොමු කරලා මේ සංකීර්ණ ගැටලු ඉතා කෙටි කාලයකින් විසඳා ගැනීම සඳහා ඔබට අවස්ථාව ලබා දෙන්න.